අයිවන් හරි පුතාලා අපිට සාකච්ඡා කරන්න තියෙන්නේ මේ මෙහෙයුම් කළමනාකරණය කියන පාඩම් ඒකකයේ අපි දැන් කරන මාතෘකාව තමයි නිෂ්පාදන පාලනය කියන මාතෘකාව. නිෂ්පාදන පාලනය. හරිද? ඒ නිෂ්පාදන පාලනය කියන මාතෘකාවේ දැනට අපි මෙන්න මේ කොටස් කරලා අවසන් කරලා තියෙනවා. මේක දැන් මේකේ මේ නිෂ්පාදන පාලනය කියන එකේ තියෙනවා අපි විසින් අවධානය යොමු කළ යුතු මූලික පාලනයන් වර්ග කීපයක්. එකෙන් එකක් තමයි පිරිවැය පාලනය. ඒ වගේම තව එකක් තමයි ගුණත්වය පාලනය. තව එකක් තමයි තොග පාලනය. තව එකක් තමයි ක්‍රියාකාරීත්වය පාලනය. තව එකක් තමයි යාන්ත්‍රික පාලනය. යාන්ත්‍රික පාලනය. මෙන්න මේ කොටස් පහට තමයි අපි විශේෂයෙන්ම අවධානය යොමු කරන්න ඕන නිෂ්පාදන පාලනයේදී. ඒතර දැන් අපි මේ වීඩියෝ එකෙන් බලාපොරොත්තු වෙන්නේ පිරිවැය පාලනය පිළිබඳව සාකච්ඡා කරන්න. පිරිවැය පාලනය අපේ මාතෘකාව තමයි පිරිවැය පාලනය. හරිද? දැන් අපි දන්නවා ආයතනයක නිෂ්පාදන කටයුතු කරනකොට ඒ ආයතනයේ නිෂ්පාදන පිරිවැය කියන එක සෑහෙන වැදගත් වෙනවා ආයතනයේ ලාභය කියන එක තීරණය කරන්න. ආයතනයක ලාභය තීරණය කරන්න පිරිවැය පාලනය කියන එක මාර විදිහට වැදගත් වෙනවා. එතකොට දැන් ආයතනයක් නිෂ්පාදනය කරන භාණ්ඩ ඒකකයකට කොච්චර පිරිවැයක් වැය වෙනවද කියලා ගණනය කරන එක මෙහෙයුම් කළමනාකරුට අයිති කාර්යභාරයක්. එතකොට දැන් මෙතෙන්දී අපි වැදගත් වෙනවා ඒ කියන්නේ අපිට වැදගත් වෙන්නේ ඒකකයක පිරිවැය ගණනය කිරීම තමයි මෙතෙන්දී අපි අපේක්ෂා කරන්නේ. ඒකකයක පිරිවැය ගණනය කළා ඒ පිරිවැය පාලනය කරන්න පිරිවැය අඩු කරන්න ගන්න ක්‍රියාමාර්ග තමයි මේ එතන පිරිවැය පාලනයේදී තියෙන්නේ. හරිද? right. එතකොට ඉස්සෙල්ලාම අපි අඳුරගමු පුතාලා නිෂ්පාදන කියන්නේ පිරිවැය පාලනයේදී අපි අඳුරගමු මොකද්ද මේ පිරිවැය කියලා කියන්නේ? පිරිවැයක් කියලා කියන්නේ කිසියම් ඒකකයක් නිපදවීම සඳහා දරූ වියදම තමයි අපි පිරිවැය කියලා කියන්නේ. දරන ලද වියදම තමයි අපි පිරිවැය කියලා කියන්නේ. ඒතර පිරිවැය සාමාන්‍ය වර්ග කරන්න පුළුවන් ප්‍රධාන පදනම් තියෙනවා දෙකක්. ඒ පදනම් දෙකටම මුළු පිරිවැය ගණන් හදන්න පුළුවන්. අපිට පිරිවැය කියන එක ගණන් හදන්න පුළුවන් මෙන්න මේ ආකාර දෙකට. හරි? ඒකෙන් එක ආකාරයක් තමයි පිරිවැයේ හඳුනා ගැනීම මත පිරිවැය වර්ග කරන්න පුළුවන්. හරි? එහෙම නැත්නම් පිරිවැයේ හැසිරීම මත පිරිවැය වර්ග කරන්න පුළුවන්. හඳුනා ගැනීම මත පිරිවැය වර්ග කරන්නේ කොහොමද? හඳුනා ගැනීම මත කියන්නේ දැන් සමහර පිරිවැයන් තියෙනවා නිෂ්පාදකයත් එක්ක කෙලින්ම අඳුරගත්ත හැකි. මෙන්න මේ භාණ්ඩය දාන්න මෙන්න මෙච්චර වියදමක් ගියා. මෙන්න මේවට. නිෂ්පාදකයත් එක්ක කෙලින්ම අඳුර ගන්න පුළුවන් නම් අපි එකට කියනවා පුතේ ඍජු පිරිවැය කියලා. නිෂ්පාදකයත් එක්ක ඍජුව හඳුනාගත හැකි පිරිවැය. දැන් එහෙම ඍජුව හඳුර ගන්න බැරි නම් නිෂ්පාදකයත් එක්ක ඍජුව හඳුර ගන්න බැරි නම් අපි එකට කියනවා වක්‍ර පිරිවැය කියයි. වක්‍ර පිරිවැය. අපි උදාහරණයක් ගත්තොත් ඔයා හිතනකො අපි පාන් ගෙඩියක් ගන්නවා කියලා. හරි? ග්‍රෑම් 450ක පාන් ගෙඩියක් ගන්නවා. ඇත්තටම වෙළඳ පොලෙන් නම් ග්‍රෑම් 450ක පාන් ගෙඩියක් ගන්න හරි අමාරුයි. ග්‍රෑම් 450 නෑ ගොඩක් කියවල. ග්‍රෑම් 450ක පාන් ගෙඩියක් අපි නිර්මාණය කරනවා කියලා හිතමුකෝ. එතකොට මේ ග්‍රෑම් 450 පාන් ගෙඩිය අපි හදන්න කෙලින්ම අපිට මේකට ගිය පිටි ද්‍රව්‍ය. පිටි කියන්නේ ද්‍රව්‍යනේ. පිටි ග්‍රෑම් කීයද කියලා අපිට හරියටම බලන්න පුළුවන්. ඔයා හිතන පාන් හදන මනුස්සයට ඒ හදන ඒකක වලට මුදලක් දෙනවා කියලා හිතන්නකෝ. එහෙම නැත්නම් අපි එයාට පාන් ගෙඩියක් හදන්න එක පාන් ගෙඩියකට අපි රුපියල් 5 ගාණක් ගෙවනවා. ඒතර අපි ශ්‍රම පිරිවැයක් ගිහිල්ලා තියෙනවා. නිකන් එහෙම හිතමුකෝ. ඊට අමතරව තව කෙලින්ම අඳුර ගන්න පුළුවන් තව වෙනත් තීරණුත් තියෙනවා.
එතකොට එහෙම දැන් පාන් ගෙඩියත් ඒ කියන්නේ හදන පාන් ගෙඩි ගන්න අනුව ඒක වෙනසුත් වෙනවා මේ පිරිවැය. මෙන්න මේ ඍජුව හඳුර ගන්න පුළුවන් ද්‍රව්‍ය ශ්‍රමය සහ වෙනත් වේදන් වලට අපි කියනවා පුතා ඍජු පිරිවැය කියලා. මේවට අපි කියනවා ඍජු පිරිවැය කියලා. ඔය ඍජු පිරිවැයන්ගේ එකතුවට ඒ කියන්නේ දැන් අපි ඍජු ද්‍රව්‍ය දරනවා ඍජු ශ්‍රමය දරනවා කෙලිම අඳුර ගන්න පුළුවන් ශ්‍රමය ඍජු වෙනත් වේදන් දරනවා හරි මෙන්න මේ තුනේ එකතුවට අපි කියනවා දරුවනේ ප්‍රාථමික පිරිවැය කියලා. මොකද්ද කියන්නේ? ප්‍රාථමික පිරිවැය. සාමාන්‍යයෙන් භාණ්ඩයක් හදන්න මූලික වශයෙන් යන පිරිවැය තමයි ප්‍රාථමික පිරිවැය කියලා කියන්නේ. දැන් ඔයා හිතන්නකෝ මෙහෙම දැන් ද්‍රව්‍ය වලට රුපියල් 10ක් යනවා, ශ්‍රමයට රුපියල් 5ක් යනවා. හරි? වෙනත් වේදන් වලටත් රුපියල් අපි ද්‍රව්‍ය වලට රුපියල් 20ක් යනවා කියනවා, ද්‍රව්‍ය වලට රුපියල් 20ක් යනවා, ශ්‍රමයට 5ක් යනවා, වෙනත් වේදන් 10ක් යනවා. ඒ කියන්නේ පාන් ගෙඩිය හදන්න රුපියල් 35ක් විතර අපිට ඇහැට පේන වේදන් ගිහිල්ලා තියෙනවා. නේ ඇහැට පේන වේදන් ටිකක් අපිට ඒ කියන්නේ කෙලින්ම අඳුර ගන්න පුළුවන් වේදමක්. දැන් ගෙදර අය ඇවිල්ලා පාන් ගෙඩියක් දෙකක් අරන් යනකොට කියනවා ළමයි ඔය පාන් ගෙඩියක් රුපියල් 35ක් විතර මට වේදන් වෙලා තියෙනවා. හරි. ඔච්චර නාස්ති කරන්න එපා කියලා ඇහැට පේන වේදන්. නේ ඒක සමහර ඒ පාන් ගෙඩිය අරන් යන කෙල්ල ගෙදර පොඩි කෙල්ල කියනවා අපෝ තාත්තේ ඔයා රුපියල් 60නේ පාන් ගෙඩියක් විකුණන්නේ. අපෝ 35 ඉනවට කියලා බලන්න කොච්චර ලාභ තියාගෙන ඉන්නවද කියලා විහිළු කරලා අරන් යනවා. නමුත් ඇහැට පේන වේදන් රුපියල් 35ක් විතර යනවා. අන්න ඒ වගේ වේදන් වලට දරුවනේ අපි කියනවා මොකද්ද? ඍජු පිරිවැයන් කියලා. හරි අපිට නිෂ්පාතයත් එක්ක කෙලිම අඳුර ගන්න පුළුවන්. බලපුවාම අඳුර ගන්න පුළුවන්. දැන් සමහර පිරිවැයන් තියෙනවා වක්‍ර පිරිවැයන්. දැන් මේකට දාලා තියෙනවා වක්‍ර ද්‍රව්‍ය. වක්‍ර ද්‍රව්‍ය කියන්නේ කැරක දාන ද්‍රව්‍ය නෙමෙයි. දැන් පිටින් මෝලියට ලුණු ඔහම දානවා. ලුණු දානවා. කැරක තමයි දාන්නේ. ඒ කැරක දාන හින්දා නෙමෙයි වක්‍රයි කියලා කියන්නේ. ඒ ලුණු දානකොට පාන් ගෙඩියකට කොච්චර ලුණු වලට වේදමක් ගියාද කියලා හොයන්න බෑ. ආයතනයේ ආරක්ෂා කරන්න ආරක්ෂක නිලධාරියෙක් ඉන්නවා. එයා පාන් ගෙඩිය වටේ ගිහිල්ලා ආරක්ෂා කරන්නේ. ඒතර අපිට ආරක්ෂක වේදම් වගේ දේවල් තියෙනවනේ. ඒවට අපි කියනවා වක්‍ර ශ්‍රමය කියලා. වක්‍ර ශ්‍රමය. හරි වක්‍ර ශ්‍රමය කියන්නේ බේකරිය වටේ කැරක් පරිස්සම් කරන හින්දා නෙමෙයි. කෙලින්ම අර පාන් ගෙඩියත් එක්ක ඍජු අඳුර ගන්න බැරි නම් ඒකට අපි කියනවා වක්‍ර ශ්‍රමය කියලා. හරිද? ඊට පස්සේ තව තියෙනවා මේ වගේ වක්‍ර වෙනත් වේදන් ඔය මේ යන්ත්‍රවල නඩත්තු වේදන් ඒ වගේ දේවල් වෙනත් වේදන් තියෙනවා. ඒ කියන්නේ ඒවා නිෂ්පාතයත් එක්ක කෙලින් අඳුර ගන්න බෑ. එහෙමනම් මේ වක්‍ර පිරිවැය හරි ඒ කියන්නේ වක්‍ර පිරිවැයට අයිති වෙන්නේ වක්‍ර ද්‍රව්‍ය, වක්‍ර ශ්‍රමය සහ වක්‍ර වෙනත් වේදන්. මේ වක්‍ර පිරිවැයට අපි කියනවා පුතා පොදු කාර්ය පිරිවැය කියලා. පොදු කාර්ය පිරිවැය කියලා කියනවා. නිසා ආයතනයක කිසියම් ඒකකයක යම් නිෂ්පාත ඒකකයක පිරිවැය ගණන් හදනවා නම් ඒ පිරිවැය මුළු පිරිවැය කියන එක සමාන වෙන්න පුළුවන්. කියන්නේ මුළු පිරිවැය ගණන් හදා ගන්න පුළුවන්. ඍජු පිරිවැය දන වක්‍ර පිරිවැය. මේ පාන් ගෙඩියට කිය ඍජු පිරිවැය සහ වක්‍ර පිරිවැය. දැන් අපි තෝ ඍජු පිරිවැය අපි ගණන් හදුවානේ 35ක් යනවා කියන්නේ. වක්‍ර ද්‍රව්‍ය වලට 5ක් යනවා. ශ්‍රමයට 3ක් යනවා. වක්‍ර වේදන් 2ක් යනවා. තවත් රුපියල් 10ක් යනවා. ඒක රුපියල් 45ක් වෙනවා දැන් පාන් ගෙඩියේ කොස්ට් එක විතර. හරි වක්‍රව දරන වේදනුත් එක්ක ගත්තාම 45ක් විතර වෙනවා. හරි එහෙම තමයි මේ පිරිවැය ගන්න එක විදියක්. ඍජු පිරිවැය දන වක්‍ර පිරිවැය. නැත්තම් මොකද්ද? ප්‍රාථමික පිරිවැය දන පොදුකාර්ය පිරිවැය. ඒ දෙක ඒ කියන්නේ ඍජු පිරිවැයට කියන තව නමක් තමයි ප්‍රාථමික පිරිවැය. වක්‍ර පිරිවැයට කියන තව නමක් තමයි පොදුකාර්ය පිරිවැය. ඒ විදියටත් පිරිවැය හඳුර ගන්න පුළුවන්. ඒ ආකාරයටත් පිරිවැය හඳුර ගන්න පුළුවන්. ඒකකයක පිරිවැය. ඉතින් විභාගෙදී භාණ්ඩ ඒකකයක පිරිවැය ගණන් හදන්න කියලා දුන්නාම එක පදනම් වලට එනවා පිරිවැය ගණන් හදන්න එක පදනම් වලට එනවා. මේ එක පදනමක් තමයි ඍජු පිරිවැය දන වක්‍ර පිරිවැය කියන්නේ. හැසිරීම මතත් පිරිවැය වර්ග කරන්න පුළුවන්. පිරිවැය හැසිරීම මත සමහර පිරිවැය තියෙනවා ස්ථාවරයි. ඒ කියන්නේ කොච්චර නිෂ්පාදනය කළත් අපි භාණ්ඩ කොච්චර නිෂ්පාදනය කළත් අපේ පිරිවැය වෙනස් වෙන්නේ නැහැ. දැන් ඔය හිතන්න බේකරිය පවත්වාගෙන යන ගොඩනැගිල්ල අපි අරන් තියෙන්නේ කුලියට. මාසෙකට 20000ක් ගෙවන්න ඕන. පාන් එකක් හදුවොත් 20000 ගෙවන්න ඕනේ. පාන් 20000ක් හදුවොත් 20000ම ගෙවන්න. ඒ කියන්නේ ඒකක සංඛ්‍යාවන වෙනස් වෙන්නේ. කාල පරිච්ඡේදයකදී ඒකක සංඛ්‍යාවන වෙනස් වෙන්නේ නැත්නම් ඒව ස්ථාවර පිරිවැය. ගොඩනැගිලි කුලියක් උදාහරණයක්. දැන් තව එකක් තියෙනවා විචල්්‍ය පිරිවැය කියලා එකක්. විචල්්‍ය පිරිවැය කියලා කියන්නේ ළමයි නිෂ්පාදන ඒකක සංඛ්‍යාවන වෙනස් වෙනවා. ද්‍රව්‍ය, ශ්‍රමය, ඒවා ඒ ද්‍රව්‍ය පාන්ගිඩි 100ක් හදන්න දාන ද්‍රව්‍ය නෙමෙයි පාන්ගිඩි 1000ක් හදන්න දාන. යන්නේ. ඒ අනුව ස්ථාවර පිරිවැය සහ විචල්්‍ය පිරිවැය කියලා පිරිවැය හඳුනා හැසිරීම මත පිරිවැය වර්ග කරනවා. ඒ අනුව ඔයගොල්ලෝ මතක තියාගන්න ඕන පුතාලා මෙන්න මේ කාරණේ
එම නිසා නිෂ්පාදන පිරිවැය කියන එක මේ දෙවිදියටම අපිට මට ලියන්න පුළුවන්. නිෂ්පාදන පිරිවැය කියන එක මේ දෙවිදියටම ලියත හැකියි. මොකද මේ දෙවිදිය? නිෂ්පාදන පිරිවැය සමානයි ස්ථාවර පිරිවැය ධන විචල්්‍ය පිරිවැය. ඒක එක විදියක්. එමෙතන නිෂ්පාදන පිරිවැය සමානයි ඍජු පිරිවැය ධන වක්‍ර පිරිවැය. ඍජු පිරිවැයට අපි කියනවා මොකද්ද? ප්‍රාථමික පිරිවැය කියලා. වක්‍ර පිරිවැයට අපි කියනවා මොකද්ද පුතේ? පොදු කාර්ය පිරිවැය කියලා. මේ දෙවිදියටම අපිට පිරිවැය ගණන් හදන්න පුළුවන්. එහෙනම් අපි දැන් බලන්නේ භාණ්ඩ ඒකකයක පිරිවැය මෙහෙම වෙන් කරගෙන පිරිවැය හරියට ගණන් හදා ගන්න ඕන. ඒ ගණන් හදාගෙන පිරිවැය ගණන් හදා ගැනීමෙන් අපිට ඒකට ලාභාන්තිකයක් එකවලා අවසාන විකුණුම් මිල තීරණය කිරීමේ හැකියාවකුත් තියෙනවා. පුළුවන් තරම් පිරිවැය අඩුවෙන් තියාගත්තොත් ආයතන ලැබෙන ලාභදායකත්වයක් වෙනවද? බැරි වෙනවා. right. හරි එහෙනම් අපි බලමු පිටු අංක පුතාලා පෙන්නන්න මෙන්න මේක. පිටු අංක 19ට යන්න පිරිවැය පාලනය කියන මාතෘකාවට එන්නේ. හරි. පිටු අංක 19 පිරිවැය පාලනය. නිෂ්පාදන ඒකකයක පිරිවැය හැකි බමන අවම කිරීම සඳහා යොදා ගන්න ලබන ක්‍රියාමාර්ග මෙයට ඈත් වෙනවා. නිෂ්පාදන පිරිවැය කියන්නේ මොකක්ද කියලා බලන්න. භාණ්ඩයක් නිපදවීම සඳහා දරන ලද යෙදවුම් වල මූල්‍ය වටිනාකම තමයි නිෂ්පාදන පිරිවැය කියලා කියන්නේ. ඒක ඒ පිරිවැය ගණන් හදන හැටි අහනවා ඊළඟට. නිෂ්පාදන පිරිවැය සමානයි ප්‍රාථමික පිරිවැය ධන. නිෂ්පාදන පිරිවැය සමානයි මේ එක මොකක් හරි එක පදනමකට ගන්න. දැන් මම ගත්තේ මේ පදනම. මේකට ගත්තත් කවුලක් නැහැ. නිෂ්පාදන පිරිවැය සමානයි ප්‍රාථමික පිරිවැය ධන නිෂ්පාදන පොදුකාර්ය පිරිවැය. ප්‍රාථමික පිරිවැය ධන නිෂ්පාදන පොදුකාර්ය පිරිවැය. right ඊට පස්සේ අහනවා ඊළඟට ඒකකයක පිරිවැය ගණන් හදන්නේ කොහොමද කියලා. ඒකකයක පිරිවැය සමානයි මුළු නිෂ්පාදන පිරිවැය බෙදීම නිමෝම ඒකක සංඛ්‍යාව. මුළු නිෂ්පාදන පිරිවැය බෙදීම නිමෝම ඒකක සංඛ්‍යාව. right ඊට පස්සේ විචල්්‍ය පිරිවැය ලියන්න තියෙනවා. විචල්්‍ය පිරිවැය කියන්නේ නිමෝම මට්ටම සමග වෙනස් වන පිරිවැය විචල්්‍ය පිරිවැය පුතේ. ඉරිගාග නිමෝම මට්ටම සමග වෙනස් වන පිරිවැය විචල්්‍ය පිරිවැය. උදාහරණ ලියන්න. ද්‍රව්‍ය ශ්‍රමය වෙනස් වෙනවා. නිමෝමත් එක්ක වෙනස් වෙනවා. ඔය wood කියලා වැදලා තියෙන උදාහරණ කියන වචනේ තමයි. ඒක ඉංග්‍රීසියට පොඩ්ඩක් එහෙට මෙහෙට වෙලා පොන්ට් මාරු කරනකොට. ස්ථාවර පිරිවැය කියන්නේ නිමෝම සමග වෙනස් නොවන පිරිවැය තමයි ස්ථාවර පිරිවැය කියලා කියන්නේ. උදාහරණයක් ගොඩනැගිලි කුලී. right ඊට පස්සේ ප්‍රාථමික පිරිවැය කියලා කියන්නේ පුතේ භාණ්ඩත් එක්ක ඍජුවම හඳුනා ගන්න පුළුවන් පිරිවැයන් වල එකතුව තමයි ප්‍රාථමික පිරිවැය කියලා කියන්නේ. ඒ කියන්නේ ඍජු ද්‍රව්‍ය, ඍජු ශ්‍රමය, ඍජු වෙනත් වගේ දේවල් එකතුව තමයි ප්‍රාථමික පිරිවැය කියලා කියන්නේ. බලන්න. භාණ්ඩ ඒකකයක් සම්බන්ධයෙන් ඍජුවම හා පහසුවෙන් හඳුනා ගන්න පුළුවන් පිරිවැය වල එකතුවයි. එනවා ඍජු පිරිවැයන් වල එකතුවයි. උදාහරණ ලියන්න. ඍජු ද්‍රව්‍ය, ඍජු ශ්‍රමය, ඍජු වෙනත්. ඍජු ද්‍රව්‍ය, ඍජු ශ්‍රමය, ඍජු වෙනත්. පොදුකාර පිරිවැය කියලා කියන්නේ නිමෝම එක සමග ඍජුව හඳුනා ගන්න බැරි ඒවා. හරි බලන්න ඒකකයක් සම්බන්ධයෙන් පහසුවෙන් හා ඍජුවම හඳුනාගත නොහැකි නමුත් නිෂ්පාදනයේදී දැරීමට සිදුවන වක්‍ර වියදම් වල එකතු. උදාහරණ ලියන්න වක්‍ර ශ්‍රමය,
වක්‍ර වෙනත් වක්‍ර ද්‍රව්‍ය වක්‍ර ශ්‍රමය වක්‍ර වෙනත් right එතන question දෙක කරන්න බලන්න පුතා ප්‍රශ්න දෙක කරන්න හරිද right එතන ප්‍රශ්න දෙකේ අහනවා භාණ්ඩ ඒකකයක පිරිවැය ගණන් හදන්න පුළුවන් ඉන්නේ කොහොමද කියලා කොහොමද ගණන් හදන්න පුළුවන් ඉන්නේ මුළු පිරිවැය බෙදනවා නිමවුම ඒකක සංඛ්‍යාවෙන් නිෂ්පාදන පිරිවැය ගණන් හදන්නේ ප්‍රාථමික පිරිවැය සහ නිෂ්පාදන පොදුකාර පිරිවැය උත්තරය අංක 2 උත්තරය අංක 2 හරි එවන අපි යමු මේ තීරණ ගන්න පාවිච්චි කරන ප්‍රධාන පිරිවැය විශ්ලේෂණයකට ඒකට අපි කියන්නේ පුතා ලාභ සමච්ඡේද ලක්ෂය කියලා කියන්නේ ලාභ සමච්ඡේද ලක්ෂය ලාභ සමච්ඡේද ලක්ෂයට ඉංග්‍රීසියෙන් කියන්නේ break even point කියලා හරි break even point BEP කියලා තමයි ඒකට කියන්නේ BEP හරි ආයතනයක ලාභ සමච්ඡේද ලක්ෂය කියලා කියන්නේ මොකද්ද ආයතනයක ලාභ සමච්ඡේද ලක්ෂය කියලා කියන්නේ පුතාලා ලාභයක් හෝ අලාභයක් නොලැබෙන්න හරි අපිට ලාභයක් හෝ අලාභයක් නොලැබෙන්න අපි නිෂ්පාදනය කළා විකුණන්න ඕනේ ඒකක සංඛ්‍යාව තමයි ලාභ සමච්ඡේද ලක්ෂය කියලා කියන්නේ. ඒ කියන්නේ ඒ ඒකක සංඛ්‍යාව හදලා විකුණුවොත් අපිට ලාභෙකුත් නැහැ අලාභෙකුත් නැහැ. අපි වෙළඳපොලේ රැඳී සිටින්න නම් කියන්නේ යන්තම් හරි එල්ලලා ඉන්න නම් ලාභ සමච්ඡේදයටත්පත් වෙන්න ඕනේ. ඒ කියන්නේ අපිට ලාභ නොතිබුණත් පාඩු නැත්තම් කොහොම හරි ව්‍යාපාරය අරගෙන ඉන්න පුළුවන්. අන්නේ ලාභ නොතිබුණත් පාඩු නැති වෙන. ඒ කියන්නේ ලාභ නොලැබෙන නිමෝම එකක සංඛ්‍යාව ගණනය කිරීම වැදගත් වෙනවා තීරණ ගන්න. ලාභ සමච්ඡේදය ගණනය කරාම අපිට කිසියම් ඉලක්කයක් තියෙනවා. මේ ලාභ සමච්ඡේද එකක සංඛ්‍යාවට වඩා වැඩිපුර ගාණ නිෂ්පාදනය කරන්න. නේ? එතකොට අර ව්‍යාපාරයේ මෙහෙයවීමේ කටයුතු වලට ලාභ සමච්ඡේද ලක්ෂය කියන එක වැදගත් වෙනවා. ව්‍යාපාරේ පාලන කටයුතු වලට මෙහෙයවීමේ කටයුතු. ඒ වගේම ව්‍යාපාරයක සාර්ථකත්වය බලන්න. නේ? දැන් ලාභ සමච්ඡේදයට වඩා කොච්චර නිෂ්පාදනය කරලා තියෙනවද දෙගුණයක් විතර හදලා තියෙනවා නම් ඒ ආයතනේ ගොඩක් සාර්ථක ආයතනයක්. හරි? ඉතින් ඒ වගේම අපිට මිල විකුණුම් මිල සහ පිරිවැය පිළිබඳ යම් යම් තීරණ ගන්නත් පුළුවන් ලාභ සමච්ඡේද ලක්ෂ්‍ය දිහා බලලා. අපි ගණන් හදලා බලමුකෝ. ළමයිනේ ලාභ සමච්ඡේද ලක්ෂ්‍ය ගණන් හදන සූත්‍රය තමයි BEP සමානයි fixed cost divide by contribution කියන සූත්‍රය. මෙතන fixed cost කියලා කියන්නේ මොකද්ද? ස්ථාවර පිරිවැය කියන එක. contribution කියලා කියන්නේ දායකය කියන එක. හරි? දායකය කියන එක හදන්නේ කොහොමද දන්නවද? දායකය කියන එක හදන්නේ ඒකකයක විකුණුම් මිලෙන් ඒකකයක විචල්්‍ය පිරිවැය අඩු කරනවා. ඒකකයක විකුණුම් මිලෙන් ඒකකයක විචල්්‍ය පිරිවැය අඩු කරනවා. ඒක දායකය කියන්නේ නිකන් ලාභය වගේ දෙයක්. දැන් මම ඔයාලට උදාහරණයක් කියන්නම්. එතකොට ඔයාලට තේරෙයි. ඔයා හිතන්නකෝ මෙහෙම පුතේ ඔයා හිතන්නකෝ මෙහෙම අපි බේකරියක් තියෙනවා බේකරියේ කුලියට අරගෙන තියෙනවා රුපියල් 20000කට බේකරි කුලිය 20000. හරිද? පාන් ගෙඩිය අපි හදන්නේ පාන් ගෙඩියක විකුණුම් මිල රුපියල් 60යි. විකුණුම් මිල. මේ තමයි පාන් ගෙඩියේ මිල. ඊළඟට පාන් ගෙඩියේ පිරිවැය දාලා තියෙනවා මෙහෙම අපිට ගානක. ද්‍රව්‍ය වලට පිරිවැය රුපියල් 20යි. ද්‍රව්‍ය වලට පිරිවැය රුපියල් 20යි. ශ්‍රමයට පිරිවැය රුපියල් 10යි. වෙනත් වේදම් තියෙනවා රුපියල් 5ක්. හරි වෙනත් වේදම් තියෙනවා රුපියල් 5ක්. පහක් නෙමෙයි අපි වෙනත් වේදම් රුපියල් 10ක්ම දාමු. උතර ලේසි අපි. රුපියල් 10ක් දාමු. උතර මට කියන්න මේ පාන් ගෙඩිය හදන්න කොච්චර විචල්්‍ය පිරිවැයක් ගිහිල්ලා තියෙනවද? මේ ඍජු ද්‍රව්‍ය ඍජු ශ්‍රමයේ ඍජු වෙනත් විචල්්‍ය වේදම කියලා තියෙනවා කියද්දි 40ක විචල්්‍ය වේදමක් ගිහිල්ලා තියෙනවා. නිෂ්පාදන සමග වෙනස් වෙන වේදම තමයි විචල්්‍ය වේදම් කියලා කියන්නේ. හරි? එහෙම දැන් ඔන්න ඔය data ටික අපිට දීලා තිනවා අපිට කියනවා BEP ගණනය කරන්න කියලා. ලාභ සමච්ඡේදය ගණනය කරන්න කියලා කියනවා. දැන් මුදලාලි එක පාන් ගෙඩිය මෙහාටකෝ දැන් මුදලාලි මෙන්න මේ සිද්ධිය දිහා බලන්නකෝ පාන් ගෙඩියක මිල රුපියල් 60යි වියදම කියලා තිනවා 40ක්. වියදම කියලා තිනවා 40ක්. දැන් මුදලාලි පාන් ගෙඩියක් විකුණලා හරි හයියෙන් කෑ ගහනවා මට රුපියල් 20ක් පාන් ගෙඩියෙන් ලාභයි කියලා. එක පාන් ගෙඩියක් විකුණලා මුදලාලි කෑ ගහනවා රුපියල් 20ක් මට පාන් ගෙඩියෙන් ලාභයි කියලා.
ඒතර මුදලාලි හාමිනේ පැත්තකට කතා කරලා කියනවා ඔයාට කොහොමද රුපියල් 20ක ලාභයක් වෙන්නේ? අමුසේ කෑ ගහන්නේ පිස්සු එන්ද? රුපියල් 60ට විකුණලා ඉතින් මුදලාලි හාමිට බයිනෝ. අමුසේ වගේ ගණන් දන්නේ නැති ගෑණියෙක් බැඳගත්තට මට මේ හොඳ පාඩම්. රුපියල් 60ට වික්ක එක රුපියල් 40ක පිරිවැයක් ගියක 60ට වික්කහම 20ක ලාභයක් තියෙනවනේ මිනිස්සුયો කියන්නේ. ඊට පස්සේ මුදලාලි හාමිනේ හොඳට ටොක්ක්ක් එහෙම ඇරලා මේ ඒ පාන් හදන මුදලාලි ඉන්නේ මේ කැප් එකක් දාලා. කැප් එක ගලවලා තමයි ටොක්කා නින්නේ. කැප් එක ගලවලා ටොක්කකුත් ඇනලා කැප් එකකින් ආයේ ඔළුව වහලා කියනවා ඇයි මිනිස්සුયો පාන් ගෙඩියක් රුපියල් 60ට වික්කහම 20ක ලාභයක් තියෙන බව මම දන්නවා. හරි? හැබැයි තමුසට අමතක වුණාද අපි මාසයේ අවසානයේදී ගෙවල් කුලිය මේ බිල්ඩින් එකේ කුලිය ගෙවන්න ඕන 20000කට. ඒ 20000ක් තමුස හොයන්න ඕන මේ 20 කෑලියෝ. ගිහින් මේ ওই 20 එකතු කරගන්න. එකතු කරලා 20000ක් එකතු කරලා මගේ අතට දුන්නට පස්සේ තමුස ඇති වෙන්නේ කෑ ගහන. හරි? ඔය විදිහට බයිනෝ හාමිනී බයිනෝ. හරි? ඒක ඇත්ත නේද ඒ කතාව? මේ 20000ට මේ සූත්‍ර ඕනේ නැහැ පුතේ. පාන් ගෙඩියක විචල්්‍ය වීදම ගියාම 20ක් ලාභයි තමයි. නමුත් මේ ස්ථාවර පිරිවැය කැපකර මේ ස්ථාවර පිරිවැය දරා ගන්න මේ 20 කෑලි කීයක් ඕනද? ඔයාලට පේනවනේ 20 කෑලි අනිවාර්යෙන් 1000ක් ඕනේ. ඒක තමයි මේ සූත්‍රයෙන් කරන්නේ. ඒකක දායකයේ මේ විකුණුම් මිල තියන්නේ 60යි, විචල්්‍ය පිරිවැය තියෙන්නේ 40යි. එහෙනම් දායකී කියලා කියන්නේ නිකන් දල ලාභය වගේ දෙයක් නේ. ඒකකයෙන් නිකන් ලාභ ලැබෙනවා 20ක් වගේ දෙයක්. හරි? මේ සූත්‍රයට ආදේශ කරාම ස්ථාවර පිරිවැය යනවා 20000. දායකයේ 20ක් තියෙනවා. ගත්තහම පාන් 1000යි ලාභ සමච්ඡේද. ඒ කියන්නේ 10 වෙනි පාන් ගෙඩිය හැදුවාම හොඳට අහගෙන ඉන්න. 10 වෙනි පාන් ගෙඩිය හැදුවාම මේගොල්ලන්ට ලාභත් නැහැ පාඩුත් නැහැ. ඒ කියන්නේ මේ ලාභත් නැහැ. ඒ කියන්නේ 10 වෙනි පාන් ගෙඩියේදී මේ හොඳට අහගෙන ඉන්න. මේ 10 වෙනි පාන් ගෙඩියේදී මුළු අයභාරය කියලා කියන්නේ මොකද්ද පුතේ? ආදායම. ව්‍යාපාරයේ මුළු අයභාරය ආදායම මුළු පැහැදමට නැත්නම් අපි කියන වියදමට සමානයි. මුළු මේ 10 වෙනි පාන් ගෙඩියේදී මේ මුළු ව්‍යාපාරයේ තියෙන ආදායමයි වියදමයි සමානයි. ඒවා පිළිගන්නවද? ඔන්න ඔප්පු කරලා පෙන්නත හැකි මේ පාන් ගෙඩි 1000ක ආදායම් ගණන් හදන්න. 1000 වැඩි කරන්න ඕන කීයෙන්ද? 1000 වැඩි කරන්න ඕනේ 60න්. 1000 60න් වැඩි කරන්න. ඒතර කීයද? 60000යි මේ. එහෙනම් මුළු ආදායම කීයද? 60000යි. මුළු වියදම් බලන්න කොහොමද වියදම් පුතේ අපි ගණන් හදන්නේ? ප්‍රාථමික පිරිවැයට එකතු කරනවා. අපි එතන තියෙන ස්ථාවර පිරිවැයට ස්ථාවර පිරිවැයට එකතු කරනවා මොකද්ද? විචල්්‍ය පිරිවැය. ස්ථාවර පිරිවැයට අපි එකතු කරනවා විචල්්‍ය පිරිවැය. ස්ථාවර පිරිවැය කීයද? කොහොමත් පාන් කොච්චර හදුවත් ස්ථාවර පිරිවැය කීයද? 20000යි. විචල්්‍ය පිරිවැය කීයද? එක පාන් ගෙඩියකට විචල්්‍ය පිරිවැය අතන දීලා තියෙනවා කීයද? 40යි කියලා. පාන් ගෙඩි කීයක්ද පුතේ? පාන් ගෙඩි 1000කට අපි බලන්නේ. මේ 1000කට නේ බලන්නේ. එහෙනම් මෙතන කීයද? 40000යි විචල්්‍ය පිරිවැය. ස්ථාවර පිරිවැය 20000යි. දෙකේ එකතු කීයද දරුවනේ? 60000යි. මේ මුළු ආදායම 60000යි මුළු වියදම 60000යි. මේ ලාභ සමච්ඡේදයේ ලක්ෂයේදී මතක තියාගන්න මුළු ආදායමට අනිවාර්යෙන් මුළු වියදම සමානයි. ඒ කියන්නේ ලාභයක් හෝ අලාභයක් නෑ ලාභ සමච්ඡේද ලක්ෂය නිෂ්පාදනය කරාට පස්සේ. මෙයාට ලාභ ලැබෙන්නේ කීවෙනි පාන් ගෙඩියෙන්ද? මෙයාට ලාභ ලැබෙන්නේ 1001 වෙනි පාන් ගෙඩියෙන් මෙයාට ලාභ ලැබෙනවා. ඒ ලාභය කීයද? රුපියල් 20ක ලාභයක් ලැබෙනවා. මොකද මේගොල්ලෝ මුළු ස්ථාවර පිරිවැයම කවර් කරලා ඉවරයි දැන් පාන් ගෙඩි 1000ක. ඉතුරුෙන් ලැබෙන්නේ ලාභ තමයි. අපි તો මේ මිනිස්සයා පාන් ගෙඩි 1500ක් විකුණලා තියෙනවා කියලා හිතමුකෝ. 1500ක් විකුණලා තියෙනවා නම් මෙයාගේ ලාභ සමච්ඡේදය 1000යිනේ. ඒ කියන්නේ ලාභ නොලබන මෙයා හදන්න ඕන ප්‍රමාණය 1000යිනේ. නේද? එතකොට මෙයා වැඩිපුරත් එක්ක 500ක් හදලා තිනවා. මේ වැඩිපුර හදපු 500ට අපි කියනවා දරුවනේ මොකද්ද? ආරක්ෂිත ආන්තිකය කියලා කියන්නේ. මේකට කියන්නේ මොකද්ද? ආරක්ෂිත ආන්තිකය කියලා කියන්නේ. හරි ආරක්ෂිත ආන්තිකය. දැන් අපි මේ සූත්‍රයෙන් මේ පෙන්නපු දේ දැන් සමහර වෙලාවට විභාගයේදී ගාණක් දීලා කියනවා ඒ ගාණ සූත්‍රයට ආදේශ කළ ලාභ සමච්ඡේදය හොයන්න කියනවා ඉස්සෙල්ලාම අපිට. ලාභ සමච්ඡේදය හොයලා ඊට පස්සේ දීලා තියෙන ඒ ගාණ හදන්න දීලා තියෙන දත්ත ටික පාවිච්චි කළා ඔබ සෙවූ පිළිතුර ලාභ සමච්ඡේද ලක්ෂය කියන එක ප්‍රස්තාරිකව නිරූපණය කරන්න කියලා කියනවා. ප්‍රස්තාරිකව නිරූපණය කරන්න කියලා කියනවා. හරිද? කොහොමද අපි ඒකට ප්‍රස්තාරිකව ඒක නිරූපණය කරන්නේ? අපි පෙන්වන්න ඕන ලාභ සමච්ඡේද ලක්ෂයේදී අපි ප්‍රස්තාරය පෙන්වන්න ඕන මොකද්ද? අපේ මුළු ආදායමට මුළු වියදම සමාන වන ඒකක සංඛ්‍යාව. ඒක කලින් ගණන් හදලා තියාගන්න ඕනේ. ප්‍රස්තාරයක් අඳින්න බෑ දත්ත නැතුව. දත්ත නැතුව හිතෙන අක්ෂර ගාලා ප්‍රස්තාරයක් අඳින්න බෑ. ඉස්සලා ගණන් හදලා ලාභ සමච්ඡේදය තීරණය කරලා තියෙනවා. මෙන්න මෙහෙම ප්‍රස්තාරයක් ඔකට එන්නේ. හරිද? මේ පැත්තේ පෙන්නනවා එක්ක ආදායම.
නැත්තම් වියදම. හරි. මේ පැත්තෙන් අපි පෙන්නනවා ඒකක සංඛ්‍යාව. මේ පැත්තෙන් අපි පෙන්නනවා ඒකක සංඛ්‍යාව. හරි. දැන් අපි ගාන හදාගත්තනේ. ගානේ කොහොමද ලාභ සමච්ඡේද ලක්ෂ්‍ය 1000යි. 1000ට තමයි සමච්ඡේද කරන්නේ අපි. හරි. එතෙන්දී අපි පෙන්වන්න ඕන මොනවද? පෙන්වන්න මුළු ආදායමයි මුළු වියදමයි තමයි පෙන්වන්න ඕන. දරුවනේ මුළු ආදායම් රේඛාව රයිට්. දරුවනේ මේ තියෙන ස්ථාවර පිරිවැය. ස්ථාවර පිරිවැය මේ පැත්ත මේ අක්ෂයෙන් පෙන්වන්නේ පිරිවැය හෝ ආදායම. ස්ථාවර පිරිවැය කීයද? 20000යි. මේකට අපි කියනවා FC fixed cost කියලා. ස්ථාවර පිරිවැය රේඛාව. ඒක ඒකක සංඛ්‍යාව අනුව වෙනස් වෙන්නේ නැහැ. ඒකක බිඳුවේදී 20000යි, ඒකක 5000දී 20000යි. ඒක වෙනසක් නැහැ. ඊට පස්සේ අපි තව පෙන්වන්න ඕන විචල්්‍ය පිරිවැය පෙන්වුවත් එක නැතත් එක අපි මේ ප්‍රස්තාරේ ප්‍රධාන වශයෙන්ම පෙන්වන්න ඕන මුළු පිරිවැයයි මුළු ආදායමයි. අපිට තර්කයක් නැහැ මුළු ආදායම කියන්නේ මෙන්න මෙහෙම. ඒ රේඛාව. ඇයි ඒකක සංඛ්‍යාව වැඩි වෙනකොට ආදායම කියන එකත් වැඩි වී ඉස්සරහට යනවා. එහෙනම් මේකට කියනවා ටර්න්ಓවර් ආදායම ටර්න්ಓවර් මේක ස්ථාවර පිරිවැය. හරි? දැන් අපිට ස්ථාවර පිරිවැය රේඛාව තියෙනවා ආදායම් රේඛාව තියෙනවා අපිට තව දිනන මොකද්ද මුළු පිරිවැය රේඛාව. මේ මුළු පිරිවැය රේඛාව ඔබ දන්නවා මුළු පිරිවැය කියන එක හැදෙන්නේ කොහොමද? ස්ථාවර පිරිවැයට විචල්්‍ය පිරිවැය කියන එක එකතු වෙනවා. ස්ථාවර පිරිවැයට විචල්්‍ය පිරිවැය එක විචල්්‍ය පිරිවැය කියන එක එන්නේ පුතා මේ වගේ මූල ලක්ෂයෙන් ඉඳන් උඩට තමයි එන්නේ විචල්්‍ය පිරිවැය රේඛාව. හරි? ඇයි නිෂ්පාදනය වැඩි කරනකොට විචල්්‍ය පිරිවැයත් වැඩි වෙනවා. මං අහන්නේ මුළු පිරිවැය රේඛාව වෙන්නේ කොතනින්ද? මුළු පිරිවැය රේඛාව වෙන්නේ මේ මූල ලක්ෂයෙන් මෙතනින් දෙන්නේ. මෙන්න මෙතනින් එන්නේ. ඒකට හේතුව තමයි ඒකක බිඳුවේදී අපිට කියනවා මුළු පිරිවැය ගන්නය කරන්න කියලා. ඒකක බිඳුවේදී. එහෙනම් පිරිවැය මුළු පිරිවැය කොහොමද ගන්නය කරන්නේ? ස්ථාවර පිරිවැය විචල්්‍ය පිරිවැය එකතු කරලා. ස්ථාවර පිරිවැය බිඳුවේදී කීයද? 20000යි. 20000 දරන්න වෙනවා. විචල්්‍ය පිරිවැය බිඳුවයි. එහෙනම් ඒකක බිඳුවේදී මුළු පිරිවැය කීයද? 20000යි. මේ ස්ථාවර පිරිවැය අනිවාර්යයෙන් එකක බිඳුවේදී දරන්න ඕනේ. නිසා මුළු පිරිවැය රේඛාව දරුවනේ පටන් ගන්න මෙන්න මෙතනින්. මෙන්න මෙතනින් තමයි මේ මගින් පටන් ගන්න. අන්න ඒකට අපි ස්ථාවර පිරිවැය රේඛාව පෙන්නලා කියන්නේ මෙන්න මේ ස්ථාවර පිරිවැය ඉඳන් තමයි මේක පටන් ගන්න කියන්නේ. එතකොට මේ ප්‍රස්තාරයෙන් ස්ථාවර පිරිවැය රේඛාව අඳින එක අනිවාර්ය නෑ. මේ මුළු ආදායමයි මුළු පිරිවැය විතරයි අපිට අඳින්න ඕනේ. හරි? එහෙනම් මේකට අපි කියනවා මුළු TC රේඛාව මුළු පිරිවැය රේඛාව මුළු පිරිවැය රේඛාව. අපිට ලාභ සමච්ඡේද ලක්ෂය ප්‍රස්තාරිකව නිරූපණය කරන්න මෙහෙමයි. ඔබට පේනවා මෙන්න මෙතන හරි මෙන්න මේ ස්ථානේ මම මේ ඉරියා අඳින ස්ථානේ. මෙන්න මේ ඒරියා අඳුරු කරපු ස්ථානේ මේ ඒරියා එකේ ආදායම් රේඛාව පල්ලෙහායින් තියෙන්නේ පිරිවැය රේඛාව ඉහළින් තියෙනවා. ආදායම් රේඛාව පල්ලෙහායින් තියෙන්නේ පිරිවැය රේඛාව ඉහළින් තියෙනවා. ඒකේ තේරුම ආදායමට වඩා පිරිවැය වැඩි. ආදායමට වඩා වියදම් වැඩි. එහෙනම් මේ පැත්තෙන් පෙන්눔 කරන්නේ මොකද්ද? අලාභය පෙන්눔 කරන්නේ. අලාභය. ආදායමට වඩා වියදම වැඩි. ඊට පස්සේ ඔයාලට පේනවා ඉතින් මෙන්න මම මේ බෝල අඳින තැන වෙලාවට තින්ද ලොකු බෝල දෙකක් ඇඳවන්නේ. හරි? බෝල අඳින පැත්තේ යට තියෙන පිරිවැය රේඛාව උඩ තියෙන ආදායම් රේඛාව. එහෙනම් මේ පැත්තෙන් නිරූපණය කරන්නේ මොකද්ද? ලාභය කියන්නේ. මේ පැත්ත ලාභය. හැබැයි මෙන්න මෙතන මම මේ ඩොට් එකක් තිබ්බ මෙන්න මෙතන BP කියලා මම ලියනවා එතෙන්ට. එතන පුතේ මුළු ආදායමයි මුළු වියදමයි සමානයි. මුළු ආදායමයි මුළු වියදමයි සමානයි. අපි ගාණ හැදුවා මේ බේකරි ගාණ හැදුවාම අපිට ආපු උත්තරේ 1000. අපි සාමාන්‍ය විභාගෙදි කරන්නේ මේ දෙක ගානට ඇඳලා මේ සමාන වෙන තැනට 1000ක් කියලා දාලා මාක් කරනවා. හරි? ඒකට අදාළ ආදායමත් ඔයාලට මතක තියෙක අපි ගණන් හදුවා රුපියල් 60000යි කියලා. රුපියල් 60000 තමයි ආදායම. ඒතර මෙන්න මෙතන තමයි BP කියලා කියන්නේ. මෙන්න මේක ප්‍රස්තාරිකව නිරූපණය කරන්න අනිවාර්යෙන් ඔයගොල්ලන්ට එක්සෑම් එකේදී එනවා. හරි. එමන් අපි මේ කොටස් ටික කරලා ඉමු දැන්. මේ කොටස් ටික කරමු. පෙළන්න පුතාලගේ පිටු අංක 20 සමච්ඡේද ලක්ෂ විග්‍රහය කියන එකට යන්න. ඒක ලියන්න මේ. ලාභ හෝ අලාභ නොලැබීම සඳහා ලාභ හෝ අලාභ නොලැබීම සඳහා ආයතනයක් විසින් ලාභ හෝ අලාභ නොලැබීම සඳහා ආයතනයක් විසින් නිෂ්පාදනය කළ යුතු
නිෂ්පාදනය කළ යුතු ඒකක සංඛ්‍යාව නිෂ්පාදනය කළ යුතු ඒකක සංඛ්‍යාව මින දහස් වේ. මින දහස් වේ. සමච්ඡේද ලක්ෂයේදී මුළු ආදායම සමච්ඡේද ලක්ෂයේදී මුළු ආදායම මුළු වියදමට සමාන වේ. මුළු ආදායම මුළු වියදමට සමාන වේ. right ඊට පස්සේ කියනවා සමච්ඡේද ලක්ෂය පහත සමීකරණය ඇසුරින් ගණනය කළ හැකි කියලා සමීකරණය ලියමු. ස්ථාවර පිරිවැය බෙදීම ඒකකයක දායකය. ස්ථාවර පිරිවැය බෙදීම ඒකකයක දායකය. ස්ථාවර පිරිවැය බෙදීම ඒකකයක දායකය. right ඊට පස්සේ සහභාගී නැත්නම් දායකී කියන්නේ මොකක්ද කියලා බලමු. සහභාගී නැත්නම් දායකී. දායකී කියන්නේ ලාභයට කොච්චර දායක වෙලා තියෙනවද ප්‍රමාණය කියන එක තමයි තේරුමේ තියෙන. ලාභයට කොච්චර දායක වෙලා තියෙනවද? ඒ කියන්නේ ආයතනයේ භාණ්ඩයකට දරන ලද භාණ්ඩයක විකුණුම් මිලෙන් ඒකට දරන ලද විචල්්‍ය පිරිවැය අඩු කරාම ඉතුරු වෙන ප්‍රමාණය. ඒ කියන්නේ ලාභයට දායක වෙන ප්‍රමාණය. ඒකට දායකී කියලා කියන්නේ. හරි එහෙනම් ඒකකයක දායකයේ සමානයි විකුණුම් මිල අඩු කිරීම විචල්්‍ය පිරිවැය. විකුණුම් මිල අඩු කිරීම විචල්්‍ය පිරිවැය. විචල්්‍ය පිරිවැය. හරි. එහා පැත්තට ඇවිල්ලා සමච්ඡේද ලක්ෂය ගණනය කිරීමෙන් ලබන්න පුළුවන් ප්‍රයෝජන එමෙත වාසි පිළිබඳව අපි ලියමු. සමච්ඡේද ලක්ෂයේ විග්‍රහයෙන් ලබන්න පුළුවන් ප්‍රයෝජන මෙත වාසි. පළවෙනි එක මූල්‍ය පාලන උපකරණයක් ලෙසද වැදගත් වීම. මූල්‍ය පාලන උපකරණයක් ලෙසද වැදගත් වීම. මුදල් පාලනය කරන්නත් පාවිච්චි කරන්න පුළුවන්. මූල්‍ය පාලන උපකරණයක් ලෙසද වැදගත් වීම. right ඊළඟ නිෂ්පාදන කටයුතු සැලසුම් කිරීමට මෙන්ම පාලනය කිරීමටද වැදගත් වීම. නිෂ්පාදන කටයුතු සැලසුම් කිරීමට මෙන්ම පාලනය කිරීමට වැදගත් වීම. ව්‍යාපාර ඊළඟ එක ව්‍යාපාරයේ පිරිවැය ව්‍යාපාරයේ පිරිවැය ව්‍යාපාරයේ පිරිවැය ලාභය පිරිවැය මිල ව්‍යාපාරයේ පිරිවැය මිල ආදී සාධක සම්බන්ධයෙන් තීරණ ගැනීමේදී වැදගත් වීම. ආදී සාධක සම්බන්ධයෙන් තීරණ ගැනීමේදී වැදගත් වීම.
වැදගත් තියෙන්නේ. හරි ඊට පස්සේ අනිත් එක තමයි අපිට පුතේ දැන් බලන්න පුළුවන් 1000 දින ලාභ නැහැනේ. 500 ද කීයද අලාභේ? 200 ද කීයද අලාභේ? 1500 ද කීයද ලාභේ? එක් ලක්ෂවලදී ලාභ බලා ගන්න පුළුවන්. මෙහෙම ලියන්න. එක් නිෂ්පාදන ලක්ෂවලදී ලැබෙන එක් නිෂ්පාදන ලක්ෂවලදී ලැබෙන ලාභ හා අලාභ පිළිබඳව අවබෝධයක් ලබාගත හැකි වීම. ලාභ හා ලාභ පිළිබඳව අවබෝධයක් ලබාගත හැකි වීම. හැබැයි මෙහෙමයි පුතේ. හරිද? මේවා මේ කෙටි කාලීන තීරණ ගන්න, එදිනදා තීරණ ගන්න උපකාර වුණාට දිගු කාලීන වශයෙන් තීරණ ගන්න යොදා ගන්න බෑ. මොකද මේ පිරිවැය කියන එක වෙනස් වෙනවා. ස්ථාවර පිරිවැය, විචල්්‍ය පිරිවැය කියන එක වෙනස් වෙනවා. මේ කැල්කියුලේෂන් එක රඳාපවතින තනිකර උපකල්පන මත. ස්ථාවර පිරිවැය කවදාකවත් වෙනස් වෙන්නේ නැහැ. විචල්්‍ය පිරිවැය ඒකකයකට වෙනම අඳුර ගන්න පුළුවන්, ද්‍රව්‍ය ශ්‍රමය එහෙම කියලා අඳුර ගන්න පුළුවන්. හරි යනාදී උපකල්පන මත තමයි මේවා හදන්නේ. ඉතින් මේ හරියටම පාංගිඩි 1000ක් ඇදුවාම ලාභ නොලැබෙන්නත් පුළුවන්, ලැබෙන්නත් පුළුවන්. හරි? ඒක නිසා අපිට හරියටම කියන්නේ මේ ආසන්නට තමයි උත්තරයක් දී ගන්න පුළුවන් වෙන්නේ. හරි බලන්න මේකේ අවාසි බලන්න දිගු කාල තීරණ ගැනීමට යෝග්‍ය නොවේ. උපකල්පන මත පදනම් වීම නිසා තීරණ නිවැරදි නොවෙන්නත් පුළුවන්. හරි. හරි පිනිදසුණක් ඇසුරෙන් ලාභ සමච්ඡේද ලක්ෂ්‍ය ගණනය කරන් බලන්න. දැන් පුතාලා වීඩියෝ එක නතර කළා මේ විසිතුරු මල් බඳුන් නිෂ්පාදකයෙක්ගේ මුළු ස්ථාවර පිරිවැය මිලට 2යි කියලා ගාණක් තියෙන. එතනයි ගාණ හදාන්න. අදලා ඒ ගාණ ආශ්‍රයෙන් මුළු ආදායම මුළු පිරිවැය සමච්ඡේද ලක්ෂයේදී ඔයාට එන සමච්ඡේද ලක්ෂයේදී මුළු ආදායම කොච්චරද මුළු පිරිවැය කොච්චරද ලාභය කොච්චරද කියලා ගණන් හදලා පෙන්නන්න. හරිද? වීඩියෝ එක නතර කරලා ගණන් හදන්න. හරි. ඊට පස්සේ වීඩියෝ එක ආපහු දාලා උත්තර බලන්න පුළුවන්. හරි ඔබට ආපු උත්තර ටික අපි බලමු. ඔයාට ආපු උත්තර ටික අපි බලමු. ඒකේ තියෙන විසිතුරු මල් බඳුන් නිෂ්පාදකයෙක්ගේ මුළු පිරිවැය මිලියන 2යි. මල් බඳුනක විචල්්‍ය පිරිවැය රුපියල් 200යි. මල් බඳුනක විකුණු මිල රුපියල් 300යි කියලා. හරි එහෙමනේ තියෙන්නේ නේ. එමයි තියෙන්නේ. එහෙනම් ගානේ එන විදියට අපි මේක හදන්නේ කොහොමද? ස්ථාවර පිරිවැය බෙදන්න ඕනේ එක දායකයෙන් මිලියන 2යි තියෙන්නේ විචල්්‍ය පිරිවැය මිලියන 2යි ඒකක විකුණු මිල තියෙනවා 300ක් විචල්්‍ය පිරිවැය තියෙනවා 200ක් එහෙනම් ඒකක දායක වෙන්නේ කීයද? ඒකක දායක වෙන්නේ 100යි. එහෙනම් මේක කපලා බැලුවාම උත්තරේ පුතා මේ විතර 2යි එන්නේ. මල් බඳුන් 20000ක් අනිවාර්යෙන් හදන්න ඕනේ. එහෙනම් ලාභ සමච්ඡේද ලක්ෂය කීයද? මල් බඳුන් 20000. ඔයාගේ ලාභ සමච්ඡේද ලක්ෂය කීයද? මල් බඳුන් 20000. ඊට පස්සේ අහනවා සමච්ඡේද ලක්ෂයේදී විශේෂත්වය වන්නේ මුළු ආදායම මුළු වියදමට සමාන වීමයි. මේ මල් පෝච්චි 20000ෙදී ලැබෙන ආදායමයි ලැබෙන වියදමයි සමානයිලු. ඒ බව ඔප්පු කරන්න පුළුවන්ලු. ඒතර අපිට ඔප්පු කරන්න මුළු ආදායම හදන්න කියන. මුළු ආදායම එකක 20000යි. මුළු ආදායම 20000දී කියේ 300ෙන් වැඩි කරාම ලක්ෂ 60යි. ලක්ෂ 60යි එන්නේ මුළු ආදායම. ලක්ෂ 60යි. මුළු වියදම කීයද පුතේ? හරි මුළු ආදායම ලක්ෂ 60යි නම් අපි දන්නවා මුළු වියදමත් ලක්ෂ 60 වෙන්න ඕනේ. නැත්තම් සමාජයේ ලක්ෂය වැරදීනේ. මුළු වියදම කොහොමද ගණන් හදන්නේ? මුළු වියදම ගණන් හදන්නේ ස්ථාවර පිරිවැයට එකතු කරන්න ඕනේ මොකද්ද? විචල්්‍ය වියදම. ස්ථාවර පිරිවැය මේක කීයක් තියෙනවද? ස්ථාවර පිරිවැය ලක්ෂ 20යි තියෙන්නේ. හරි මිලියන 2යි තියෙන්නේ.
විචල්්‍ය පිරිවැය තියෙනවා කීයද පුතේ? විචල්්‍ය පිරිවැය බලන්න. විචල්්‍ය පිරිවැය එක එකක විචල්්‍ය පිරිවැය 200යි කියලා කියනව නේද? රුපියල් 200 වැඩි කරන්න ඕනේ ඒක කීයද? 20000යි. 200 20000න් වැඩි කරාම ලක්ෂ 40යි. ලක්ෂ 40. ලක්ෂ 40ට මේ ලක්ෂ 20 එකතු කරාම කීයද? ලක්ෂ 60යි. එනවට තේරෙනව නේද පුතා? වට තේරෙනවනේ. මුළු සමච්ඡේද ලක්ෂයේදී මුළු ආදායම ලක්ෂ 60යි. සමච්ඡේද ලක්ෂයේදී මුළු වියදම කීයද? ලක්ෂ 60යි. මුළු ආදායම මුළු වියදමයි සමාන වෙනවා. ඒතර ලාභය කීයද? බිඳුවයි. හරි ඒක හදාගන්න මුළු ආදායම හදාගන්න මුළු වියදම හදාගන්න ලාභය බිඳුවයි කියලා පෙන්නන්න. ලාභයක් නේ ආදායමේ වියදම අඩු කරාම උත්තරේ බිඳුවයි. ඒ කියන්නේ 20001 වෙනි මල් පෝච්චියෙන් තමයි ඒගොල්ලන්ට අඩු ගන්න රුපියල් 100ක් හරි ලාභ ලැබෙන්නේ. මොකද 300ට විකුණන එකකට 200 කොස්ට් එකක් යනවා. right 22 පිටුවට යන සමච්ඡේද ලක්ෂයේදී යොදා ගන්නා විවිධ උපකල්පන කියන එකට යනවා. සමච්ඡේද ලක්ෂයේදී යොදා ගන්න උපකල්පන. ස්ථාවර සහ විචල්්‍ය අනුවෙන් ස්ථාවර සහ විචල්්‍ය අනුවෙන් පිරිවැය වෙන් කළ හැකි බව. පිරිවැය වෙන් කළ හැකි බව. පිරිවැය වෙන් කළ හැකි බව. ඊට පස්සේ ස්ථාවර පිරිවැය නොවෙනස්ව පවතින බව. ස්ථාවර පිරිවැය නොවෙනස්ව පවතින බව. කාල පරිච්ඡේදයක් දක්වා වෙනස් වෙන්නේ නැහැ. ස්ථාවර පිරිවැය නොවෙනස්ව පවතින බව. ඊට පස්සේ විචල්්‍ය පිරිවැය සෑම ඒකකයකටම සමාන බව. විචල්්‍ය පිරිවැය සෑම ඒකකයකටම සමාන බව. right සමච්ඡේද ලක්ෂයේ ප්‍රස්ථාර සටහනක් දීලා තියෙනවා. පුතේ ප්‍රස්ථාර සටහනේ පොඩි වැරද්දක් තියෙනවා. ඕකේ ලාභ සමච්ඡේද ලක්ෂය වෙන්න ඕන 400. ඒකක සංඛ්‍යාව තියෙන්නේ. ඒ කියන්නේ මෙතන මේ ලාභ සමච්ඡේද ලක්ෂය එන්න ඕනේ ඒකක 400ට. මෙතන 400ට තමයි එන්න ඕනේ ඔය ප්‍රස්ථාරේ මෙතන 400යි මෙතන ඒකක කියලා නම් කරගන්න. ඒ සමච්ඡේද ආදායම පුතා එන්න ඕනේ කොතනද දන්නවද? සමච්ඡේද ආදායමට එන්න ඕනේ 4000. 4000 එතන අර ඉර චුට්ටක් එහාට මෙහාට ගිහලා ඒක පොඩ්ඩක් හදා ගන්න ඕනේ. සමච්ඡේද ඒකක සංඛ්‍යාව 400යි ආදායම 4000යි. අන්න එහෙම හදාගෙන ඔතන ඔය අහලා තියෙන ප්‍රශ්න ටිකට උත්තර ලියන්න ආරක්ෂකාන්තිකය කියන එක බලන්න පිටු අංක 23 තියෙන ප්‍රශ්න ටික කරන්න ඒ වගේම පිටු අංක 23 තියෙන ප්‍රශ්න ටික කරන්න. right දැන් වීඩියෝ එක නතර කළා පුතාලා ප්‍රස්තාවයේ තියෙන කරෙක්ෂන් එකත් හදලා වීඩියෝ එක නතර කරලා ඒ 22 සහ 23 පිටුවල තියෙන ඒවා කරන්න. right 22 පිටුවේ බලන්න මේකේ ස්ථාවර පිරිවැය කීයද කියලා අහනවා. ස්ථාවර පිරිවැය එතකොට චුට්ටක් පල්ලෙහාට කියලා තියෙන ස්ථාවර පිරිවැය 2000යි පුතේ. 2000යි. කෙලින්ම තියෙන පිරිවැය 2000යි. ඔය 1800යි කියලා ලියන්න බෑ. චුට්ටක් ඒවා පල්ලෙහාට කියලා දෙන හරියම රවුන්ඩ් සංඛ්‍යාවලට ගන්න එක. සමච්ඡේද ලක්ෂය ඒකක 400යි. ඒකකයක විකුණුම් මිල අහනවා. විකුණුම් මිල හොයන්නේ කොහොමද පුතේ ඒකකයක? දැන් සමච්ඡේද ලක්ෂයේදී පිරිවැය හෝ ආදායම එක්ක මේක පිරිවැය වෙන්නත් පුළුවන් ආදායම වෙන්නත් පුළුවන්. ආදායම වියදම සමාන වෙන්න එපේ. එහෙනම් ඒක 400ට ලැබෙන ආදායම 4000යි නම් 4400න් බෙදුවම මොකද වෙන්නේ? ඒකකයේ විකුණුම් මිල කීයද? රුපියල් 10ක් බවට පත් වෙනවා. රුපියල් 10යි. ඒකකයක විචල්්‍ය පිරිවැය අහනවා. ඒකකයක විචල්්‍ය පිරිවැය. හරි ලේසි පුතේ ඒකකයක විචල්්‍ය පිරිවැය හොයන්න. බලන්න ඒකකයක විචල්්‍ය පිරිවැය කොහොමද හොයන්නේ කියලා ඉවල්නේ.
කල්පනා කරලා බලන්න. ඒකකයක මුළු ආදායම හෝ මුළු පිරිවැය ඒකක 400ද කීයද? 4000යි. මේකක 400දී මුළු ආදායම හෝ පිරිවැය කීයද? 4000යි. හරි. මේ තියෙන්නේ මුළු පිරිවැයනේ. මුළු පිරිවැය. මුළු පිරිවැය 4000යි ස්ථාවර පිරිවැය මේ 4000 ඇතුලේ ස්ථාවර පිරිවැය කීයක් තියෙනවද? 2000ක් තියෙනවා. මුළු පිරිවැයනේ 4000යිනේ. මුළු පිරිවැය හෝ මුළු ආදායම සමාන වෙනවනේ ඒකක 400දී. එතකොට මුළු පිරිවැය 4000යි නම් ඒකෙන් මේ 2000ක් තියෙන්නේ මොනවද? මේ 2000ක්ම තියෙන්නේ ස්ථාවර පිරිවැය. එහෙනම් ඊටු 2000 මොකද්ද? විචල්්‍ය පිරිවැය. විචල්්‍ය පිරිවැය 2000යි. ඒ විචල්්‍ය පිරිවැය ඒක කීයකටද යන්නේ? ඒකක 400කට තමයි 2000 වෙන්නේ. අපි 400 දී ගත්තේ. එහෙනම් එක එකකයකට කීයක් වෙනවද? එක එකකයක විචල්්‍ය පිරිවැය කීයද? රුපියල් 5ක් වෙනවා එක එකක විචල්්‍ය පිරිවැය. අපෙන් අහනවා එකක විචල්්‍ය පිරිවැය කියලා කිය රුපියල් 5යි. එහෙනම් දායකී කීයද? විකුණුම් මිල 10යි. විචල්්‍ය පිරිවැය 5යි නම් ඒකකයක දායකී කීයද? රුපියල් 5යි. ඊට පස්සේ මේකේ අහනවා ආරක්ෂකාන්තිකේ කීයද කියලා. දැන් 400යි හදන්න තියෙන්නේ මේක දල වශයෙන් ගිහිල්ලා තියෙනවා කීයද? මට පේන හැටියට 900ට වගේ ගිහිල්ලා තියෙනවනේ. 900ටද? 800 900ට ගන්නකො. හරි 400යි හදන්න ඕනේ ලාභ සමච්ඡේද. නමුත් 900ට ගිහිල්ලා තියෙනවා නම් 400 ඉඳලා 900ට ගිහිල්ලා තියෙනවා නම් 500ක් වැඩිපුර හදලා තියෙනවා. ඒ වැඩිපුර හදපු ප්‍රමාණය තමයි ආරක්ෂකාන්තිකය කියලා කියන්නේ. ඔය පල්ලෙහායින් දීලා තියෙන ආරක්ෂකාන්තිකය යනු කීලිවල. ආරක්ෂකාන්තිකය යනු සමච්ඡේද ලක්ෂයේ විකුණුම් ප්‍රමාණය ඉක්මවා ඇති වර්තමාන විකුණුම් ඒකක ප්‍රමාණයයි. සමච්ඡේද ලක්ෂයේ විකුණුම් ප්‍රමාණය ඉක්මවා ඇති වර්තමාන විකුණුම් ඒකක ප්‍රමාණය. හරිද? right. හරි. පිටුවංක 23ට යන්න සමච්ඡේද ලක්ෂයේ ගණන් හදන්නේ කොහොමද? සමච්ඡේද ලක්ෂයේ ගණන් හදන්නේ ස්ථාවර පිරිවැය බෙදන්න ඕනේ එකකයක දායකයෙන්. පොතක් මුද්‍රණය කරන්න ස්ථාවර පිරිවැය 12000යිලු. එම පොතේ එක පිටපතකට රුපියල් 3ක කතරු මුද්‍රණ වියදමක්ද කතරු භාගයේ රුපියල් 2ක්ද විකුණුම් කොමිස් රුපියලක්ද දරනවා. එහෙනම් ප්‍රාථමික පිරිවැය කීයද පුතේ? 3යි 2යි 5යි 1යි කීයද? 6යි. විකුණුම් මිල කීයද? 10යි. 10න් 6ක් අඩු කරාම 4යි. එහෙනම් දායකයා 4යි. ස්ථාවර පිරිවැය 12000 4න් බෙදුවම පොත් කීයක් විකුණන්න ඕනද? 3000ක් විකුණන්න ඕන. ලාභ හෝ අලාභ නොලබන්න. ඊට පස්සේ සමච්ඡේද ලක්ෂ්‍ය අහනවා තුන්වෙනි එකේ ගාණෙන්. ඒකකයක ඍජු ද්‍රව්‍ය ඍජු සමය ඍජු වෙනත් වගේ දේවල් තියෙනවා රුපියල් 30ක්. විකුණුම් මිල තියෙනවා 50ක්. ඒ අනුව දායකයෙක් කීයද? 20යි. ස්ථාවර පිරිවැය ලක්ෂ 6යි. 20න් බෙදුවම ඒකක 30000යි. 3. ඒකකයක විකුණුම් මිල සහ මේ ඒකකයේ විචල්්‍ය පිරිවැය අතර වෙනස මොකක්ද? ඒකකයක විකුණුම් මිල සහ මේ ඒකකයේ විචල්්‍ය පිරිවැය අතර වෙනස තමයි ඒකකයේ දායකය. ඊට පස්සේ ව්‍යාපාර ආයතනයේ පස්වෙනි ප්‍රශ්නය අහනවා සමච්ඡේද ඒකක සංඛ්‍යාව විකුණුම් ඒකක සංඛ්‍යාව කීයද කියලා. ව්‍යාපාර ආයතනයක සමච්ඡේද විකුණුම් ඒකක සංඛ්‍යාව මෙතන ගණන් හැදුවාම පුතා විචල්්‍ය පිරිවැය 40000ක් තියෙනවා. ස්ථාවර පිරිවැය 24000ක් තියෙනවා. විකුණුම් වටිනාකම 60000ක් තියෙනවා. අපි එහෙනම් ස්ථාවර පිරිවැය බෙදන්න ඕනේ ඒකකයක දායකයෙන්. ඒකකයක දායක හොයන්න මේක ඒකක ගණන් දීලා නැහැ. මුළු වටිනාකම තමයි දීලා තියෙන්නේ. එහෙනම් මුළු විකුණුම් වටිනාකමෙන් මුළු විචල්්‍ය පිරිවැය අඩු කරන්න 60000න් 40000 අඩු කරාම කීයද? 20000යි මුළු දායකයේ. ඒ 20000ක දායකය ලැබිලා තියෙන්නේ විකුණුම් කීයකටද? 5000කට. එහෙනම් 20000 බෙදන්න ඕනේ කීයද? 5000යි. ඒකකයක දායකය ලැබෙනවා කීයද? 4ක්. 24000 බෙදන්න ඕනේ කීයද? 4න්. බෙදුවාම සමච්ඡේද ඒකක සංඛ්‍යාව කීයද? 6000යි. right. ව්‍යාපාර ආයතනයක යම් කාල පරිච්ඡේදයකට අදාළ තොරතුරු කීපයක් පහත දැක්වෙනවා. ස්ථාවර පිරිවැය, විචල්්‍ය පිරිවැය, ඒකකයක විකුණුම් මිල, ඒකකයක විචල්්‍ය පිරිවැය, ඒ වගේ දේවල් තමයි දීලා තියෙන්නේ. අපෙන් අහන්නේ ඔගේ සමච්ඡේද ලක්ෂය. ප්‍රශ්නයක් අහන්නේ නැහැ මේකේ මේ තියෙන printලා නැහැ. ප්‍රශ්න නමුත් මෙතන වෙන දෙයක් අහන්නේ නැහැනේ. මේ දත්ත ටික දාලා දීලා අපෙන් අහන්නේ දවල්ට කෑවේ මොනවද කියලා. අපෙන් අහන්නේ අනිවාර්යෙන් මොකද්ද? සමච්ඡේද ලක්ෂය. එහෙනම් ගණන් හදන්න කොහොමද? විචල්්‍ය පිරිවැය ඒකකයක විකුණුම් මිලෙන් විචල්්‍ය පිරිවැය අඩු කරන්න 5යි උත්තරේ. ස්ථාවර පිරිවැය 50000යි නම් 50000 බෙදන්න 5න් කීයද? ඒකක 10000යි. ඒකක 10000යි. අන්න එහෙමයි පුතා පිරිවැය පාලනය කියන එක වෙන්නේ. දැන් මේ ආකාරයට ආයතනයක නිෂ්පාදන කළමනාකරුවෙක් ආයතනයක හදන නිමවුමේ පිරිවැය ස්ථාවරයි විචල්්‍යයි නැත්තම්
ඍජුයි වක්‍රයි කියලා වෙන් කරලා හඳුනා ගන්න ඕන. හඳුනාගෙන මුළු නිෂ්පාදන පිරිවැය ගණනය කරගෙන ඊට පස්සේ ලාභ සමච්ඡේද ලක්ෂ්‍ය ගණනය කළා දැනුම් දෙන්න ඕනේ මෙන්න මෙච්චර ප්‍රමාණයක් නිෂ්පාදනය කළොත් තමයි අපිට ලාභ සමච්ඡේදයට ළඟා වෙන්න පුළුවන් වෙන්නේ කියලා. ඒතර ඒ නිෂ්පාදන පාලනයට අත්‍යවශ්‍ය කරන දෙයක්. මේක ගණන් හදන්න ඕනේ කියලා නීතියක් නෑ. නිෂ්පාදන කළමනාකරු මේක ආයතනයේ ගොඩක් වෙලාට මූල්‍ය කළමනාකරුවෙක් තමයි ගණන් හදන්නේ. මේ ගණන් හදන්නේ. ගණන් හදලා නිෂ්පාදන අංශයට කියනවා මෙන්න මේ එකක සංඛ්‍යාව අනිවාර්යෙන් ඕගොල්ලෝ හදන්න කියලා. ඒතකොට ඒ මූල්‍ය කළමනාකරුට මේක හදන්න ඒකකයකට යන විචල්්‍ය පිරිවැය ඒකකයකට යන ස්ථාවර පිරිවැය කියන එක දන්නේ ආයතනයක නිෂ්පාදන අංශය. ඒතර මේ නිෂ්පාදන අංශයේ උදව්වතුව තමයි මේක මූල්‍ය අංශයෙන් නිර්මාණය කරන්නේ. ඒතර මේක මූල්‍ය පාලන උපකරණයක් වගේම නිෂ්පාදන පාලන උපකරණයක් විදිහටත් වැදගත් වෙනවා. රයිට්. අපි එහෙනම් ඊළඟ වීඩියෝ එකේදී සාකච්ඡා කරමු ගුණත්වය පාලනය කිරීම පිළිබඳව. රයිට්.